සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබජිතේන බින්නම් පච්ච වෙක්කිතබ්බාති. අද ධර්මදේශනාවට මාතෘකා කරන්න දෙන විශේෂ සූත්‍ර පාඨයක් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කරන්න දුනා. තමන්ගේ සංකල්පනා කෙලෙසද පවත්වා ගත යුත්තේ, තමන්ගේ සිතවිලි කොයි විදිහටද පවත්වා ගත යුත්තේ. ඒකට හේතුව මේ ශාසනයට එක්හස් වෙච්ච පිරිස් අතර නොමනා සිතවිලි, එවැගේම අසත්පුරුෂ සිතවිලි එක්හස් වීම නිසා නොයෙකුත් ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්න අතර ගොඩක්ම බුද්ධ ශාසනයට ප්‍රශ්න නිර්මාණය කරන්න දුනේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ විශේෂ පිරිසක් එක්කමයි මහාන භාවයට පත් වුණේ කියන එක අපි හැමදෙනාම නෙත් FM ගුවන්විදුලිය හරහා ධර්ම ශ්‍රවණය කරද්දී දැන කියාගත්තා. ඉතින් අතරේ අනුරුද්ධ මහා රහතන් වහන්සේ දිවස්ලාභීත්වයේ අග්‍රස්ථානය ලබාගෙන, ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලා උපාලි ස්වාමීන් වහන්සේ විනයේ අග්‍රස්ථානය ලබාගෙන වාසය කරද්දී අනිකුත් ස්වාමීන් වහන්සේලා ත්‍රිවිද්‍යා ආදී විශේෂතා උපදාගෙන වාසය කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රපස්ථායකට ආනන්තරය ලබාගෙන වාසය කරද්දී මේ දේවදත්ත ස්වාමීන් වහන්සේට ලෞකික ධ්‍යාන මාත්‍රයක් පමණයි තිබ්බේ. හැම දෙනාටම විශේෂතාවලට පත්වී විශේෂ ගුණයන්හි සපමින වාසය කිරීමේ අවස්ථාව ලැබීමත් සමග දේවදත්ත ස්වාමීන් වහන්සේට ලාමක අකුසල චින්තන ඇති වෙනවා. මේ ලෝකයේ පිංතුනේ හරියටම මේ පිරිස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක තමයි සත්පුරුෂ පිරිස සහ අසත්පුරුෂ පිරිස. ඉතින් අසත්පුරුෂයාට අමාරුයි හොඳ කටයුතු සිද්ධ කරන්න. සත්පුරුෂයාට අමාරුයි නරක කටයුතු සිද්ධ කරන්න. ඒ වගේම අසත්පුරුෂයාට ලේසි නරක වැඩ කරන්න. සත්පුරුෂයාට ලේසි හොඳ වැඩ කරන්න. මෙන්න මේ ස්වභාව තත්ත්වය ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ නිතර දේශනා කරන්න දුනා. ඉතින් අද මේ ලෝකේ අපි කඳවුරු බඳිනවා නම්, අපි බෙදී යනවා නම්, අපි යම් කිසි කෙනෙක් බැහැර කරනවා නම් මේ බැහැර කරන්න ඕනේ මෙන්න මේ පදනම මත පිටලාමයි. සත්පුරුෂ භාවයේ සහ අසත්පුරුෂ භාවයේ ලක්ෂණ මූර්තිමත් කරන හේතු ගණනාවක් අපිට හොයාගන්න පුළුවන් මේ සමාජයේ. එහෙම නැත්නම් කෙනෙකුගේ ජීවිතය තුලින් ඔබට සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් දැක්ක පමණින් අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ ඇඟේ වරදක් නැහැ. ඔයත්ෝ කෙනෙක් දොරක් කරලා හොරාට බැලුවොත්, කෙනෙක් අනවශ්‍ය විදිහට වචන පාවිච්චි කරොත් ඔයත්ෝ ඒ කෙනාගේ ඇස් වලට බනින්නේ නැහැ. ඒ වගේ මේ කෙනාගේ හොරකම් කරා නම් අත්වලට බනින්නෙත් නැහැ. වැරදි වචන කිව්වා නම් එයාගේ කටට බනින්නෙත් නැහැ. සමහර වෙලාවට මේ අතිශය ලෙන්ගතු පිරිසක් කියාවේ මේ අත ඇඟිලි තලන්න ඕන මේ හොරකම් කරනවට, එහෙම නැත්නම් කට තලන්න ඕන මේ වැරදි වචන කියනවට කියලා. හැබැයි බනින්නේ අපි යාගේ సంతාණයට, මෙයාගේ හොර හිත නිසා මේ හැම වැරද්දක්ම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් මෙයාගේ නරක සිතුවිලි නිසායි මේ විදිහට අනවශ්‍ය જાති බලන්නේ කියලා මේ අත වැරදි කරාට, ඇහැ වැරදි කරාට, ඇඟ වැරදි කරාට ඇඟ ඇතුලේ තියෙන මේ මනසට තමයි බනින්නේ. එහෙම නැත්නම් හිස් කබල ඇතුලේ තියෙන මොළයට තමයි බනින්නේ. මොකද මේ දෙක තමයි අපි වැරදි වලට එක්කාසු කරන්නේ. ඒ දෙක වැරදි වලට එක්කාසු කරන්නේ ඒවට නොමනා
ප්‍රතිපත්ති අසත්පුරුෂ ප්‍රතිපත්ති එක්කාසු වීම නිසාමයි. ඉතින් මේ විදිහට හැම දෙනාටම ලාභ ලැබීමත් සමග දේවදත්ත ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන මමත් යම් ලාභයක් උපදව ගන්න අවශ්‍යයි. ඉතින් කවුරු හරි ප්‍රසාදයට පත් කරගෙන මම මගේ ලාභය උපදව ගන්න අවශ්‍යයි කියලා සිතවිල්ලක් ඇති කරගන්නවා. ඒ සිතවිල්ලත් එක්කම බුද්ධ ශාසනය අතිශයින් සැදැහැති භාවයට පත් වෙච්ච බිම්බිසාර මහරජුරුව පහදවා ගන්න බෑ. ඒ වගේම කුසල් මහරජුරුව පහදවා ගන්න බෑ. ඇත්තෝ විපුල භාවයට පත් වෙලා ඉන්නේ. මෙහෙම පරීක්ෂා කරද්දී දැකගත්තේ තරුණ හිතක් තියෙන තරුණ රාජකුමාරයෙක් වශයෙන් වාසය කරන්න දිච්ච නම්‍යශීලී භාවයක් ඇති කරව ගන්න පුළුවන් ඇය සම්මත මේ අජාසත් කුමරු මෙනෙහි කරලා බලන්න පින්වතුනි. මේ මනුස්සයන්ගේ සටහන් එහෙම නැත්නම් මනුස්සයන්ගේ උත්සාහවන්ත වීම අතීතයේ ඉඳලම ඒ ක්‍රමය. දැන් අද සමාජය වුණත් මේ තරුණ රැල්ල එහෙම නැත්නම් තරුණයන්ව වැරද්දකට පොළඹව ගන්න ලේසි, වැරද්දකට හසු කර ගන්න ලේසි කියන මතය අදට උවද මේ සමාජයේ තියෙනවා. ඉතින් මේ තරුණ රාජකුමාරයාව මේ තරුණ රාජකුමරව තමාගේ වසඟයට ගන්න, තමාට ප්‍රසාදය ඇති කරව ගන්න විශේෂ උපක්‍රමයක් කරා. තමාගේ ප්‍රකෘති ශ්‍රමණ වේශය අත්හැරලා පුංචි ළමයෙක්ගේ විකුරු වර්ණ 이르දයකට එක්කාසු කරගන්න දුන්නා. එහෙම නැත්නම් පොඩි ළමයෙක්ගේ විලාසයට තමාගේ ආත්ම භාවය පරිවර්තනය කරගෙන 이르දයකින් ආත්මය හදාගෙන ඒ ගෙල වටා සර්ප මාලයක් දාගෙන ඒ සර්ප මාලයේ සහිත මේ පුංචි දරුවගේ විලාසය අජාසත් රාජකුමරුගේ ඇකේ ඔඩෙක්කේ පහළවීම සිද්ධ කරා. දැන් මේ රජකුමරු උයනේ වාසය කරද්දී, උයනේ විවේකයෙන් වාසය කරද්දී තමාගේ ඔඩෙක්කේ පුංචි ළමයෙක් ඒ පුංචි ළමයාගේ සර්ප මාලයක් දැකලා කෑ ගහන්න දුනා. ඒ කෑ ගැසීමත් සමග විමසීමක් කරනවා මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. කුමරුනි බය වුණාද? "ඔව් මං ගොඩාක් බය වුණා." "බය වෙන්න එපා, මම මේ දේවදත්ත ආරීන් වහන්සේ." "එහෙමනම් මේ දේවදත්ත ආරීන් වහන්සේ නම් වහන්සේ ඔය විලාසයට එන්න." ඉතින් පාත්‍ර සිවුරු දරව චීවරධාරී මේ ශ්‍රමණ වේශය පෙන්වන්න දුනා. ඒ පෙන්වීමත් සමග අජාසත් කුමරු අතිශයින් සැදැහැති භාවයට පත් වුණා. ඒ සැදැහැති භාවය කොච්චරද කියනවනම් මේ රාජකුමරු දේවදත්ත ස්වාමීන් වහන්සේට දවස 500ක් මේ බත් තලි පූජා කරන්න දුන්නා. එහෙම නැත්නම් ආහාර බඳුන් 500කින් පූජා කරන්න දුන්නා. මෙන්න මේක ආරංචනතු ලෝකාග්‍රෝ භාගතුන් වහන්සේට පිසවන ලද බත් හැලි 500ක් දේවදත්ත ස්වාමීන් වහන්සේට ලැබීම සමගම දේවදත්ත ස්වාමීන් වහන්සේ හිත මාන්නයට එක්කාසු වෙනවා. ඒ හිතේ මාන්න ස්වභාවය තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ දේශනා කරන්න දන මහණෙනි, යම්සේ රෞද්‍ර සුනේකයෙකුගේ නහයේ මේ මාළුවෙක්ගේ පිට එහෙම නැත්නම් වලසෙක්ගේ පිට කලවම් කරන්නේ නම් නහයට මේ පිමින්නේ නම් ඒ පිමීම සමග ඒ සුනකයා ඊට වැඩියෙන් රෞද්‍ර භාවයට පත් වෙනා. මෙන්න මේ වගේ වැඩක් තමයි මහණෙනි මේ දේවදත්තට වෙන්නේ. ඒ දෙව් දතුට මේ ලාභ සත්කාර ස්තුති ආත්ම වදේ පිණිසමයි ඉපදුනේ. මේ ලාභ සත්කාරයේ පිරිහීම පිණිසමයි ඉපදෙන්නේ. මහණෙනි, යම්සේ මේ කෙලෙස් එක්කාසු කරන ස්වභාවයෙන් උත්තව කෙනෙක්ගේ ආත්ම භාවයට වදේ පිණිස යමක් උපදින්නේද, එය හරියට මේ කෙසෙල් ගස පීදීම හා සමානයි. ඒ වගේම ඒ හරියට උණගසේ පීදීම හා සමානයි. පළදැරීම හා සමානයි. ඒ වගේම එය බටගසක පීදීම හා සමානයි. ඒ වගේම එය හරියට අන්නාසි ගහක පීදීම හා සමානයි. ඒ ගහේ පීදීම, ඒ ගහේ ලාභය ඒ ගහම විනාශත්වයට පත් කරනවා කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් මේ සිතවිලිත් එක්ක දේවදත්ත ස්වාමීන් වහන්සේ මෙනෙහි කරන්න දුනා, දැන් මටත් ලාභයක් තියෙනවා. තමන්ගේ ප්‍රමාණය, තමන්ගේ තරම, තමන්ගේ ස්වභාවය මෙනෙහි කරගන්න ඕන. අපිට පෙනුනට මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ
එච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙවෙයි කියලා ඒක යාට දැනෙන්න ඕන. එයාට දැනුන් නැත්තං ඒවට ගරු කරගෙන යන පිරිසකුත් ඉන්නවා. මේක තමයි ලෝක ස්වභාවය. අපි හැමදනා බොහෝ කාලයක් පුරාවට මේ ධර්මය ආශ්‍රය නිශ්චරය සිද්ධ කරනවා. මේ ධර්මයෙන් අපට ලෝකයේ මනින්න පුළුවන්. අපට කෙනෙක්ව මනින්න පුළුවන්. එවගේම තුලනයකට එන්න පුළුවන්. යම් කිසි තීන්දුවත් තීරණයක් ගන්න පුළුවන්. එහෙව් ස්වභාවයක් අපට නැතිනං එතකින් එහාට අපි කොහොමද නිවන් දකින්නේ. මේ ජීවිතයක සත්පුරුෂයෙක් කසපුරුෂයෙක් කඳුරගන්න බැරිනං. වැඩක් හැවඩක් අඳුරගන්න බැරිනං. ශාසනය වෘදිය ශාසනය පරිහානය අඳුරගන්න බැරිනං. කෙනෙක්ගේ ජීවන රටාව අපේ රටට කොහොමද බලපාන්නේ. අපේ බුද්ධ ශාසනයට කොහොමද බලපාන්නේ. අපගේ ආත්මයට කොහොමද බලපාන්නේ කියලා කියවගන්න බැරිනං. හේ මිනිස් ජීවිතය හරියට රූකඩයක් හා සමානයි. ඒ මිනිස් ජීවිතය හරියට හපයක් හා සමානයි. හැබැයි පිංගතුනේ පේ ලැබිච්ච මිනිස් ආත්ම භාවය අපට එවැනි තත්ත්වයකට පත් නොකට පෝෂණය කරගන්න පුළුවන්. ධර්මයෙන් පෝෂණය කරගන්න නැතිනං. ධර්මයෙන් හැඩවැඩ කරගන්න නැතිනං අපි කවද්ද මේ හැඩය අරගන්නේ. කවද්ද මේ ආත්මය ඔසවගන්නේ. ඉතින් මේ ස්වභාවයත් එක්ක දේවදත්ත ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මමත් රජකොලේ මගේ නංගි තමයි මේ සිද්ධාර්ථය විවාහ වුණේ. ඉතින් මම සිද්ධාර්ථයන්ට වැඩිය වැඩිමහල්. මොකද තමන්ගේ නැගණිය යසෝදරාව සහජාතයි කියන එක දවසේ සිද්ධාර්ථෝ සමගම ඉපදුනේ. එහෙමනම් යටත් වශයෙන් මාස 9කට අවුරුද්දකට වඩා වැඩිමල් මේ දේවදත්ත කුමාරයෝ. ඉතින් මෙහෙම ලාභ උපදවගෙන ඒ ලාභයන්ගේ මත්ෙච්ච දේවදත්ත ස්වාමීන් වහන්සේ තථාගතයන්න් වහන්සේ රජුන් සහිතව පිරිස සහිතව ධර්ම දේශනා කරමින් ඉන්න වෙලාවක තමන් වහන්සේ නැගිටලා තනිපට සිවුර ඒකාංශ කරගෙන ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ තෙස දොහොත් මුදුනේ තබාගෙන වැඳගෙන ආරාධනාවක් කරන්න දුනා. ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්ස දැන් ඔබ වහන්සේ වයසයි. වෘද්ධ භාවයට පත්වලා ඉන්නේ. මහලු භාවයට පත්වලා ඉන්නේ. ගොඩක් කල් ගිහිල්ලා ඉන්නේ. ඒ වයසට පිළිවෙලින් පැමිණිලා ඉන්නේ. එනිසා භාග්‍යතුන් වහන්සේ ගොඩක් උත්සාහවන්ත වෙන්න එපා මේ බුද්ධ ශාසනයට. ආත්මයෙහි රහත් ඵල සමාධි සුඛයෙන් වහන්සේ වාසය කරන්නේ මැනවේ. භික්ෂු සංඝයා මට බාර දෙනසේක්වා මම මහා සංඝරත්නය පරිහරණය කරන්න. බලන්න පිංගුතුනි මේ ස්වභාවය. අද සමහර වෙලාවට මේ අපට පුදුමාකාර විහිළු සම්පාදනය කරනවා නේද? දැන් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේට වැඩිය යටත් වශයෙන් වර්ෂයක්වත් වැඩිමහල්. තමන්ගේ නංගි තමයි ලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ සමග සමවයසේ ඉන්නේ. හැබැයි එහෙම ඉන්න මේ දේවදත්ත දැනුම් දෙනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ දැන් ජරාවට පත්වලා ඉන්නේ. උද්ධභාවයට පත්වලා ඉන්නේ. මහලු භාවයට පත්වලා ඉන්නේ. කල් ගිහිල්ලා ඉන්නේ. වයසට පිළිවෙලින් පැමිණලා ඉන්නේ. ඉතින් දැන් ඔබ වහන්සේ උත්සාහවන්ත වෙන්න එපා කියලා. ඇත්තටම මේ ස්වභාවය නෙවෙයිද අද තියෙන්නේ? හද බලන්න මේ අපි මේවා ගලපනවා නෙවෙයි. හද සමහර ඇත්තෝ අපේ ආත්මය නැත්තම් අපේ රටම විහිළුවක් කරලා අපි ජනාධිපති වෙන්නන් නැත් අපිත් මෙහෙම වෙන්නම් කියලා මොකද්ද මේ යන ක්‍රමය? මේ ක්‍රමය අතීතයේ තිබ්බා. හැබැයි ඒ ක්‍රමයත් එක්ක ඒ ඇත්තෝ පිළිඹු කරේ. සමහර වෙලාවට ඕක ඔතනින් නිමාවට පත් වෙනවනේ. එතනින් නිවාට පත්වීමත් සමග දැන් ඔය ඇත්ත මෙනෙහි කරලා බලන්න මේ චූටි රටකට අපේක්ෂකයෝ කොච්චර ඉන්නවද? ඒක එතනින් ඉවරයි. එතනින් පස්සේ ඒ පිරිස කොහොමද මේ සමාජගත වෙන්නේ? තමන්ට තමන්ගේ මාපක නිර්ණායක නැත්තන් තමාගේ සිතවිලි එක්ක කොහොමද ඒ කෙනා විශ්වාස කරන්නේ? සමාජයේ ඇදහේතු පුජ්‍යලේ බවට පත්වෙන්නේ තමාගේ තරම නොදැන තමාගේ ස්වභාවය නොදැන මේ වගේ කටයුතු සම්පාදනය වීම අද වගේම අතීතයේ සිද්ධ වුණා. ඉතින් ඒවට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක තමයි ලෝක ස්වභාවය.
තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙන දේවදත්ත කම් නැහැ. දේවදත්තේ වැඩක් නැහැ. නුඹට භික්ෂු සංඝයා පරිහරණය කිරීම රුචි නොවේවා. ඉතින් දෙවෙනි වතාවෙත් ආරාධනා කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මහා සංඝරත්නය පරිහරණය කරන්නම්. ඉතින් මේ වගේ 3 වාරයේ දක්වාම තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේපිතයි නැවත නැවත ඉල්ලා සිටිද්දී දැනුම් දෙනවා දේවදත්තේ මම මේ සරියුත් මහා මොගලන් දෙනමටවත් මහා සංඝරත්නය පවරන්නේ නැහැ. එතේ හීන වෙච්ච මිච්ඡා ජීවයෙන් උපම් ප්‍රත්‍ය බුදින්නා වූ නුඹට බුද්ධ ශාසනය පවරනවාද? අර චූටි ළමයෙක්ගේ වේශයක් මවාගෙන ඒ සර්ප මාලයක් කරේ දාගෙන රාජකුමාරේ පහදවාගෙන ඒ පැහැදිච්ච රජකුමරුගෙන් බත් මුට්ටි 500ක් අරගෙන මේ වගේ හීන තත්වයකට පත්වෙච්ච නුඹට මම කෙලෙස් බුදිනවා කියලා හඳුන්වන්නේ නැත්නම් රජුන් සහිත පිරිසෙහි මේ කේල සලාක නැත්නම් මේ කේසාලාක කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් මේ පව් බුදිනවා කියලා තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙන්නේ දුනේ. මේ විදියට දැනුම් දීලා නුඹට මම මහා සංඝරත්නය පරිහරණය කරන්න දෙන්නේ නැහැ කියලා මේ විදියට දැනුම් දීමත් සමග මේ දේවදත්තගේ පළමුවෙනි වෛරය මෙතනින් සිද්ධ වෙනවා. මේවා අද මේ ලෝකයට ගලපා ගන්න එහෙම නැත්නම් දැන් මේ කාරණා ගෙනහැර දක්වන්න හේතුව තමයි පින්වතුනි අදත් සමාජයේ මේවා පෙනෙන්න තියෙනවා. පෙනීම තුල කොහොමද තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න විසඳලා දුන්නේ? මේ සංඝ සමාජය අතරේ සංඝයාව පාලනය කරන්න සංඝය අතරෙන්ම භික්ෂුන් වහන්සේ නමක් ඉදිරිපත් කළා. ඒ භික්ෂුන් වහන්සේ වෙන කවුරුත් නෙවෙයි තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේගේ ගිහි කල මස්සෙන රජ කුලයේ ඉපදලා තමාගේ නැගණිය සිද්ධාර්ථව විවාහ කරගත්තා. මේ වගේ මහා වපසරියක් තියෙනවා. ඒ වගේම රාජ මහා මාත්‍යවරුන්ගේ මහා පිළිගැනීමක් තිබ්බා. හිතන්න අජාසත්ත මහරජුරෝ බත් හැලි 500ක් දවස පුද දෙන්න තරම් ශ්‍රේෂ්ඨ භාවයක් ඒ වෙලාවේ පෙනුණා. ඉතින් මහ ජනතාවත් කිසි කෙනෙක් විරුද්ධ නැහැ. මෙන්න මේ වචනය සමග තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේට මුක්තියක් දෙන්න යෙදුණා. එහෙම නැත්නම් මේ පැවතීම සමග දැනුම් දෙනවානේ මම එහෙනම් මහා සංඝරත්නයෙන් අයින් වෙනවා කියලා. මෙන්න මේ අයින් වීම සමග තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙන මේ දේවදත්තට ප්‍රකාශනීය කර්මය කියලා විශේෂ කර්මයක් කරන්න. මේ ප්‍රකාශනීය කර්මය නැත්තම් දේවදත්තරුන් වහන්සේ කයින් යමක් සිද්ධ කරයිද වචනේ යමක් සිද්ධ කරයිද මෙන්න මේවට තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේගේ සම්බන්ධයක් නැහැ. ධර්මයේ සම්බන්ධයක් නැහැ. මහා සංඝරත්නයේ සම්බන්ධයක් නැහැ. මෙන්න මේ විදිහට ඒට වගකීම දේවදත්තවම සිද්ධ කළ යුතුයි. නැත්නම් ඔයත් වගේ භාෂාවෙන් කිව්වොත් මෙතනින් පස්සේ දේවදත්තරුන් වහන්සේ කරන කිසි දෙයකට තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ වග කියන්නේ ධර්මයේ වග කියන්නේ මහා සංඝරත්නයේ වග කියන්නේ නැහැ. ඒක දේවදත්ත ස්වාමීන් වහන්සේම සිද්ධ කරන්න ඕන වගකීම දකින්න ඕන දැරිය උත්සාහ. මෙන්න මේ විදිහට තමයි දැනුම් දුන්නේ. ඉතින් මේ වෙලාවේ සරියුත් මහා රහතන් වහන්සේට තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙනවා සාරිපුත්තේ ඔබ යන්න. ගිහිල්ලා රජගහ නුවරට කියලා දේවදත්තට ප්‍රකාශ කරන්න මෙන්න මේ ස්වභාවය. ඉතින් මේ සමග සාරිපුත්ත මහා රහතන් වහන්සේ දැනුම් දෙනවා තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ අතීතයේ දවසක පෙරමා විසින් රජගහ නුවර මේ දෙව්දතුන්ගේ ප්‍රශංසාව සිද්ධ කරන්න දුනා. මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මහා හෘද බලයි මහා ශ්‍රේෂ්ඨයි මහත්තානුභාව ඇත්තේය කියලා ප්‍රකාශ කරන්න දුනා. ඉතින් එහෙම ප්‍රකාශ කරපු මම නැවත දේවදත්ත කරන කියන ජාතයකට බුද්ධ ශාසනය වග කියන්නේ නෑ කියලා දැනුම් දෙන්නේ කොහොමද? දැන් මේ ප්‍රශ්නේ ඔයත්ොන්ටත් තියෙනවා. ඔයත්ොන්ටත් තියෙනවා සමහර වෙලාවට කෙනෙක්ගේ ಗುಣ කියනවා. ඒ කෙනෙක්ගේ ಗುಣ කියද්දී පස්සේ යාගේ ಗುಣ නැහැ. ඊට පස්සේ කඩුව ගිල්ලා වගේ. Tamanට ඒක ගිලින්නත් බෑ වමාරින්නත් බෑ. එහෙම නැත්නම් තමාගේ ශ්‍රාවකෙක් වේවා තමාගේ කෙනෙක් ගැන Taman ಗುಣ කියනවා.
ඒ ගුණ කීමත් සමග ලෝකයේ සමහර වෙලාවට තර්ක නගන්න පුළුවන් අතීතයේ කොහොමද මෙයා ගුණ කිව්වේ? දැන් කොහොමද මේ වෙන්නේ? ඉතින් මේ ස්වභාවය අදට ගොඩාක් ප්‍රචලිතයිනේ. අද සමහර වෙලාවට එක පැත්තක ඉද්දැද්දි ගුණ කියනවා. එයා වෙනස් වීමත් සමග නැවත අගුණ කියනවා. ඉතින් මේක තමයි මේ සිත්වල ස්වභාවය. කෙනෙක්ගේ ගුණය සමහර කාලෙක හිටින්න පුළුවන්. සමහර කාලයක ඒ ගුණය නැසෙන්න පුළුවන්. ඒ හිටින කාලේ ඒ තියෙන විජ්ජමාන පෙනෙන ගුණ අපි කියන්න ඕන. ඉතින් මේක තමයි මේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ දනුන් දෙන්න යෙදුනේ. ගෝධි පුත්‍ර දේවදත්ත මහා එරිදි බලයි මහා ශ්‍රේෂ්ඨයි මහා අනුභව ඇත්තේ කියලා අතීතයේ දවසක සාරිපුත්ත මහා රහතන් වහන්සේ දේශනා කරන්න දුන ප්‍රකාශ කරන්න දුනා. ඉතින් දැන් නැවත තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේම කියනවා සාරිපුත්තේ නුඹ මේ දේවදත්ත ගැන රජගහනුවරට දැනුම් දෙන්න, දේවදත්තට දැනුම් දෙන්න. ඊට පස්සේ මේ දැනුම් දීමත් සමග අනේ ස්වාමිනී මම මෙහෙම ගුණ කිව්වා කියද්දී තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙනවා සාරිපුත්තය ඔබ රජගහනුවර වාසය කරන මේ දේවදත්තගේ තිබුණා වූ සත්‍ය වූ ප්‍රශංසාවමද සිද්ධ කරේ. එහෙමයි ස්වාමිනී මම දැක්ක තිබ්බ සත්‍ය වූ ගුණයක් තමයි ඇති සැටියෙන්මයි මම ප්‍රකාශ කරේ. ඊට පස්සේ නැවත දැනුම් දෙනවා සාරිපුත්තය එහෙමනම් දැන් ඔබ දේවදත්තගේ වෙනස් වෙච්ච ස්වභාවය ඒ පිරිසට දැනුම් දෙන්නේ අතීතයේ තිබ්බ දේ කිව්වා දැන් මේ විදිහටයි දේවදත්තගේ ස්වභාවය ඒ ස්වභාවය ඒ විදිහටම කියන්න. ඉතින් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ දැනුම් දෙන්න දුනා යමක් දේවදත්ත ස්වාමීන් වහන්සේ සිද්ධ කරාවිද ඒ කරන දෙයකට බුදුවරු වග කියන්නේ නෑ, ධර්මයේ වග කියන්නේ නෑ, මහා සංඝරත්නය වග කියන්නේ නෑ. ඒ දේවදත්තම ඒක දැක්ක යුතුයි. මෙසේ සම්මත කරලා සංඝයාට දැනුම් දුන්නා. ඒ දැනුම් දීමත් සමගම සරුවත් මහා රහතන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේ සමග රජගහ නගරයට පිවිසලා දෙව්දත් තෙරුන් වහන්සේට මෙන්න මේ ප්‍රකාශය සිදු කරා. ඒ වෙලාවේ ශ්‍රද්ධාව නැති, රත්නත්‍රේ පැහැදිච්ච නැති, නරකට හැරිච්ච නුවණැති යම්ම මිනිසෙක් වේද ඒ මිනිස්සු දොස් කියන්න දුනා. මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයෝ ඊරිසියයි. දෙව්දතුන්ගේ ලාභ සත්කාරයට පුදුමාකාර ඊරිසියාවක් කරන්නේ. ඒ ඊරිසියාව මේ විදිහට ප්‍රකාශයට පත් වුණා. දැන් සාරිපුත්ත මහා රහතන් වහන්සේ දැනුම් දෙනවා මේ දෙව්දත් තෙරුන් වහන්සේ යමක් කරාවිද කියාවිද ඒවට මේ මහා සංඝරත්නය වග කියන්නේ නෑ, ධර්මයේ වග කියන්නේ බුදුරජාණන් වහන්සේ වග කියන්නේ නෑ කියලා. මේක ප්‍රකාශ කරද්දී දොස් කියන්නේ දුන මිනිස්සු. පෙනෙනවා දැන් තියෙන ඊර්ෂ්‍යාව. අද යුගයමයි, අද සමාජයමයි, අද තියෙන ප්‍රශ්නේ විදිහටම හැබැයි නම වෙනස් වෙලා තියෙනවා. නම් ටික වෙනස් වුණාට මේ ප්‍රශ්නේ මේ විදිහටම අදත් මේ සමාජයේ තියෙනවා. ඒ වගේම සත්පුරුෂ මිනිස්සු මෙන්න මේකයි මේ ලෝකේ අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ කාටද? සත්පුරුෂ මිනිස්සු මෙනෙහි කරන්න දුනා. ඒ මෙනෙහි කිරීම තමයි යම් හේකින් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේව මේ විදිහේ තීරණයක් ගත්තාද මේක මහා වැරද්දක්. මේ කුඩා වැරද්දක් නෙවෙයි දේවදත්ත තෙරුන්ගෙන් සිද්ධ වෙන්නේ මහා වැරද්දක් සිද්ධ වෙන පෙරනිමිති පෙනෙනවා කියලා දැනගත්තා. එහෙනම් මේ නායකත්වයේ තුල යම් ප්‍රදේශ නායකයෙක් වේවා, එහෙම නැත්නම් ඉහළ නායකයෙක් වේවා, ආයතනික නායකයෙක් වේවා, එයා හැරෙද්දී ඒ ප්‍රශ්නේ අඳුර ගන්න ඕන. මෙතන ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දිනක මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අජාසත් කුමරු සම්මුඛ වෙනවා. අජාසත් කුමරු සම්මුඛ වෙලා දැනුම් දෙන කුමාරයාණෙනි, පෙර මනුෂ්‍ය වනාහි දීර්ඝායුෂ පරිහරණය කරන්න යෙදුණනේ. දැන් තියෙන්නේ ස්වල්ප ආයුෂයක්. එනිසා ඔබ කුමාරයෙක් විදිහටම මිය යාවි. එනිසා ඔබගේ ජීවිතේ තරුණ කාලයේම රාජ්‍යය පිහිටන්න. රාජ්‍යය පිහිටන්න නම් තමන්ගේ තාත්තා ඝාතනය කරන්නම වෙනවා. ඉතින් මේ අජාසත් කුමරු දේවදත්ත ස්වාමීන් වහන්සේ මහා ඉරිදි බල සම්පන්න භාවය දන්නවා. මහා අනුභව සම්පන්න භාවය දන්නවා. ඉතින් දේවදත්ත ස්වාමීන් වහන්සේ කියන දේ කරේ නැත්තම්
මාව විනාසත්වයට මන් නසන්න හරි සමර්ථයි කියලා මෙනෙහි කරන්න දුනා. දැන් බලන්න මේ මිනිස්සුන්ගේ ආත්මය අසරණ වන ස්වභාවය. අතීතයේ දවසක තමන්ගේ උකුලේ චූටි ළමයෙක් විදියට සර්පමාලයක් දාගෙන තමා මරණය හා සමාන බියකට පත් කරපු මේ දේවදත්ත ස්වාමින් වහන්සේ එතනින් පස්සේ මේ කුමරුට දැනුම් දෙනවා ඔබ ඔයාගේ තාත්තා මරන්න කියලා. දැන් මේ කුමරු කැමති නෑ. නමුත් බියයි දේවදත්ත ස්වාමීන් වහන්සේ මන් තාත්තා මැරුවේ නැතිනම් මාව ඝාතනය කරයි කියලා. ඉතින් මේ තාත්තා මහා ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බ්‍රහ්මාති මාතා පිතරෝ මේ බ්‍රහ්ම ගුණ පාතුරු භූත කරපු මහා ශ්‍රේෂ්ඨයෙක් තමයි බිම්බිසාර මහරජුරුව. ඉතින් මේ බිම්බිසාර මහරජුරුව මරන්න සමාදන් වෙච්ච ඒ වගේම මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ අනත් එක්කම කලවෙහි කිරිච්චයක් බැඳගෙන නැත්නම් උල්පිහියක් බැඳගෙන දහවල් කාලේ ගමන් කරන්න දුනා මහා වෙවුල තැති ගැනීමකින් නැත්නම් මේ සැක ඇතිව හදිසියේ අන්තපුරය ඇතුළට ගියා. ඉතින් අන්තපුරයේ සේවය කරන ඇමති මණ්ඩලයට දැක ගන්න ලැබුණ මේ අවේලාවේ විකෘති ස්වභාවයකින් උත්තව අජාසත් කුමරෝ මේ එන්නේ ඇයි කියලා පරීක්ෂා කරා. පරීක්ෂා කරද්දී තමාගේ කලවේ උල්පිහියක් බැඳගෙන යන ස්වභාවය දැක්කා. ඒ වෙලාවේ විමසීමක් කරන්න දුනා ඇයි නුඹ මේ විදිහට ආවේ? තමන්ගේ තාත්තා නසන්නයි ආවේ. කවුද නුඹට කිව්වේ තාත්තව මරන්න? දේවදත්ත ආර්යයන් වහන්සේ තමයි කිව්වේ. දැන් බලන්න. තලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මේ මහා සංඝරත්නය පරිහරණය කරන්න ඉල්ලලා දුන්නැති ගමනේ වෛර බැඳගෙන යද්දී මේ ප්‍රකාශන සම්මුතිය දෙන්න කිව්වා. දේවදත්ත කරන කිසි දෙයක වගකීම මහා සංඝරත්නය ගන්නේ නෑ, ධර්මය ගන්න බුදුරු ගන්නේ නෑ කියලා. දැන් මනුස්සව මෙනෙහි කරන්න දුනේ මේක ඊර්ෂ්‍යාවට කරන වැඩක්. මේ සාරිපුත්ත මහා රහතන් වහන්සේ මහා වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් මේ දේවදත්තට ලැබෙන ලාභ සත්කාර වලට මකුභාවයට පත් වෙලා මෙන්න රජගහ නගරේ මේ දේවදත්තට මඩ ගහනවා කියලා. හැබැයි සදැහැති පිරිස මෙනෙහි කරන්න දුන්නේ මේ සරුවත් මහා රහතන් වහන්සේ ආවට ගියාට වචන කියන්නේ නැහැ. මේකේ මොනවා හරි මහා බල සම්පන්න වැරද්දක් ඇති. බුදුරජාණන් වහන්සේ වැරද්ද දකින්න නැති. ඒ නිසාමයි මෙහෙම ප්‍රකාශයක් කළේ. මෙන්න නායකත්වය. දැන් ප්‍රශ්නේ නිර්මාණය වෙනවා. ඒ රටේ රජුරෝ මරන්න. ඒ රජුරුවන්ගේ පුතාට නියමයක් ගේනවා. ඔයත් දන්නවා අතීතයේ දවසක දැන් මේ කාලේ නම් මේ පුංචි ස්වාමින් වහන්සේලාට ඇති තරම් චොකලට් හම්බ වෙනවා. ඉතින් අපේ පන්සලේ පෙට්ටි 2-3ක් තියෙනවා. මොකද මේ අතීතයේ මේ මෑතක සිද්ධියක් වුණා. සාමණේර ස්වාමින් වහන්සේ දෙනමක් දැඩි අපහසුතාවයකට පත් වෙමින් එතනින් පස්සේ මේ සදැහැති පිරිස දැන් ඇස් සැරිලා ඉතින් මේ පුංචි ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් චොකලට් ගේනවා. ඉතින් දැන් ඒ ස්වාමින් වහන්සේලාට වෙනම ලෙඩක් හැදේවි කියලා බියයි. මෙන්න මේවත් එක්ක ඉතින් අතීතයේත් එහෙමයි. ඒ කියන්නේ යම් ප්‍රශ්නයක් නිර්මාණය වුණාට පස්සේ තමයි මේ මිනිස්සු අවදි වෙන්නේ. අතීතයේ බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරා. ඒ ඝාතනය කරන්න යෙදුනේ චීවරධාරියෙක් විසින්. ඒ කාලයේ තුල මේ භික්ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත් වුණා. සමහර මිනිස්සු දන් දුන්නේ නැහැ. සමහර මිනිස්සු දොස් කියන්නේ දුනා. මහා අපවාද ගොඩක් නගන්නේ දුනා. මෙන්න මේක තමයි ස්වභාවය. එතකොට හිතන්න ඒ රටේ රජුරෝ ඝාතනය කරන්න. ඒ රජුරන්ගේ පුතාට උපදෙස් දීලා මෙහෙම අහුණාට පස්සේ මහා සංඝරත්නයට දක්වන ප්‍රතිචාර මොනවද? මහා සංඝරත්නය කෙරෙහි කොහොමද හැසිරෙන්නේ? ඒ අමාත්‍යවරු තීරණය කරා සියලුම භික්ෂුන් වහන්සේලාව ඝාතනය කරන්න ඕන මේ වගේ වැරදි අවවාද දෙන නිසා. ඒ වගේම යම් කිසි කෙනෙක් මෙනෙහි කරන්න දුනා මේ කුමාරයා ඝාතනය කරන්න ඕන මේ වගේ වැරදි වැඩ වලට එක්කහසු වීම නිසා. සමහර කෙනෙක් දැනුම් දුන්නා මේ කුමරුත් භික්ෂුන් වහන්සේලාත් ඝාතනය කරන්න ඕන. මේ විදිහට පිරිස බෙදිච්ච වචන කියද්දී යම් කෙනෙක් දැනුම් දුන්නා භික්ෂු කිසි අපරාධයක් කරේ නැහැ. ඒ නිසා මේ දේවදත්ත පමණක් විනාශ කරන්න ඕන කියන වචනේත් පිහිටියා. ඉතින් අන්තිමට තීරණයක් කරා මේ කුමාරයාත් විනාශ කරන්න මරන්න හොඳ නැහැ. දේවදත්තත් මරන්න හොඳ නැහැ. භික්ෂුන් වහන්සේත් මරන්න හොඳ නැහැ. මේ බව රජුරවන්ට දැනුම් දෙමු.
ඒ රජ්ජුරෝ යම් පරිද්දක් යයිද ඒ කියන විදිහට අපි කටයුතු සම්පාදනය කරමු. දැන් බලන්න තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේවා කියලා තිබ්බේ නැත්තම් දේශනා කළා තිබ්බේ නැත්තම් මේ දේවදත්තගේ වැඩ බුද්ධ ශාසනයට අදාළ නෑ කියලා කිව්වේ නැත්තම් මොකද්ද වෙන්නේ? සමහර වෙලාවට අදත් මේ බුද්ධ ශාසනයේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්නවලට මහා සංඝරත්නය වගකිය යුතුද? ධර්මයේ වගකිය යුතුද? බුදුරජාණන් වහන්සේ වගකිය යුතුද කියලා මෙනෙහි කරලා බලන්න. ඒ ඇත්තොන්ගේ තියෙන හිත්වල ස්වභාවයත් නිසා ඒ ස්වභාවයෙන් මහා සංඝරත්නය මනින්න හොඳ නෑ කියන එක මේ දේවදත්තම මැනගන්න කියන එක තමයි ප්‍රකාශ කරන්න දුනේ. ඉතින් මෙතනින් පස්සේ තමයි අජාසත් කුමරුට රජකම ලැබෙන්නේ. ඒක දීර්ඝ විස්තරයක්. ඉතින් අඬ අහනවා ඇයි මාව ඝාතනය කරන්න උත්සාහවන්ත වෙන්නේ? මම නසන්න කැමති රාජ්‍යය ගන්න නම් නුඹට අයිති රාජ්‍යන මන් නුඹට දෙන්නම් කියලා අභිෂේක කරන්න දුනා. එතනින් පස්සේ මේ අජාසත් කුමරු සම්මක වෙන්න පැමිණි දේවදත්ත ස්වාමීන් වහන්සේ දැනුම් දෙනා මහරජ මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ජීවිතයේ තොර කරන්න සුදුසු මිනිස්සුන්ට අන කරන්න කියලා දැනුම් දෙන්න දුනා. එතනින් පස්සේ තමයි මේ දේවදත්තගේ ඉල්ලීමට දැනුම් දෙනවා බවතුනේ නැත්නම් ආරීන් වහන්සේ ඔබ ඊට සුදුසු මිනිස්සු ඉන්නවා නම් හොයාගන්න කිව්වා. වැඩි පිරිසක් නැත්නම් දුනු ආයම් පිරිසක් යොමු කරලා තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ ඝාතනය කරන්න උපක්‍රමයක් යොදනවා. එක දක්ෂ දුනු ආයෙක්ට දැනුම් දෙන ඔබ අතන පර්වත ප්‍රාන්තයේ යට බවත් ගෞතම සක්මන් කරනවා. ඉතින් මම දක්ෂයි මට ඔබව ඔසවන්න පුළුවන් ගම්වරයක් වුණත් දෙන්න පුළුවන්. ඔබගේ පඩි වැඩි කරවන්න පුළුවන්. ඉතින් ඔබ කෙරෙහි ඉසුර පවත්වන්න රජවරු මාත්‍යක ඥාති ධර්මයක ඉන්නවා. ඒ නිසා මං කියන දේ කරොත් ඔබට ඉහළට ආනන්තරයක් කරන් දෙන්නම් ගිහිලා ඝාතනය කරන්න කිව්වා. මේ ස්වභාවය අදත් නැද්ද? අද සමහර මේ රජවරුන්ට ආවඩන අමාත්‍යවරුන්ට ආවඩන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ පිරිස සම්මුඛ වෙන්නේ ප්‍රාදේශීය නායකයෝ යනවා නැත්නම් පොලිසිය මහත්තුරු යනවා. මොකද දන්නවා ඒ ඇමතිතුමාට කිව්වොත් තමාව ඔසවන්න සමර්ථතාවයේ භික්ෂුන් වහන්සේ සන්තකේ තියෙනවා. එතකොට මේ ස්වභාවයේ මේ ශාසනයේ අකටයුතුකම් අද වගේම එදත් සිද්ධ වුණා. ඉතින් මේවා වැරදි පිංගුතුනි. වැරද්ද කියන එක දේවදත්ත ස්වාමීන් වහන්සේට විතරක් අදාළ. අද ඔය ඇත්තෝ සමහර වෙලාවට මේ බුද්ධ ශාසනයේ ඉන්න දේවදත්ත ස්වාමීන් වහන්සේලා දකින්නේ නැහැ. ඔය ඇත්තෝ අර දේවදත්ත ස්වාමීන් වහන්සේට ඇත්ති තරම් බැන ඉන්නවා. ඉතින් මේ පිරිස යොමු කරන්න දුනා. ඒ එන තැනත්ත මරන්න නැවත දෙන්නෙත් තිබ්බා. ඒ දෙන්නට දැනුම් දුන්න මිනිස්සෙක් කේවේ මිනිස්සව ඝාතනය කරන්න. ඒ දුනු ආයෝ දෙන්නට අහවල් පාරෙන් එන්න කිව්වා. නැත්තම් මේක මහා සටහනක්. මේ රාජකුමාරයෙක් වශයෙන් දේවදත්තව වාසය කරද්දී මේ ශාස්ත්‍රීය මායන් නැත්තම් රජවරු කොච්චර දක්ෂද වැරද්දක් වහන්න. මෙන්න මේ දක්ෂතාවය තමයි පළ ප්‍රයෝජනෙට ගන්නෙ. මේ රජ කුලයේ ඉපදිච්ච මේ ස්වාමින් වහන්සේ දැනුම් දෙන ඔබ ශ්‍රමණයෝ ඝාතනය කරලා අහවල් පාරෙන් ඉන්න. නැවත දෙන්නට කියන අහවල් පාරේ එන මිනිස්සෙක් ඇතේ මිනිසා ඝාතනය කරලා අනිත් පාරෙන් ඉන්න. ඒ පාරෙන් එද්දි දැනුම් දෙනවා 4 දෙනෙක් තියලා මිනිස්සු දෙන්නෙක් මේ පාරෙන් මේ දෙන්නව ඝාතනය කරන්න කියලා 4 දෙනෙක් දානවා. ඒ 4 දෙනාට කියන ඔබ මේ මිනිස්සු දෙන්න ඝාතනය කරලා අනිත් පැත්තෙන් එන්න. ඒ පැත්තෙන් එද්දී තව 8 දෙනෙක් තියෙනවා ඔබ අර 4 දෙනාව ඝාතනය කරන්න. මේ විදිහට ඒ වැරද්ද පුරුක් ගණනාවකින් සමහර වෙලාවට ඉතින් මේ වහගෙන වැරද්දක් වහගන්න නම් මෙහෙම ඝාතන රැල්ලක් යන්න ඕන කියලා හිතාවි. ඒව අපට වැඩන්නේ. මෙහෙම ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ ඉතින් ත්‍රිපිටකගත කාරණාවල විනය පිටකයට එක්කහසු වෙච්ච කරුණු කීපයක් තමයි මේවා. ඉතින් මේ විදිහේ තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ කෙරේ වෛර බැඳගෙන තථාගතයන්න් වහන්සේව ඝාතනය කරන්න උත්සාහවන්ත වුණා. ඒ හැම දෙයක් හරියන්නේ නැහැ. එතනින් පස්සේ මේ පිරිස මහාන වෙලා ශ්‍රේෂ්ඨ භාවයට පත්වීමත් සමග තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ කෙරේ දූෂිතව වද කරන චේතනාවෙන් යුක්තව
නැවත උපක්‍රමයක් යොදන්න දුනා. ඒ උපක්‍රමයේ තමයි තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ වෙත මනුස්සෝ යවද්දී ඒ මනුස්සෝ පහදවා ගන්නවානේ. එහෙමනම් තිරිසංගත සතෙක් යොමු කරන්න අවශ්‍යයි කියලා මෙනෙහි කරන්න දුන. ඒ මෙපිට තථාගතයන්න් වහන්සේ ගිජුකුළුපව්ව පාමුල සක්මන් කරමින් වාසය කරද්දී මේ සක්මනට උඩහින් පීටියා වූ ගල් තලාවකට ගල් පව්වට ගිජුකුළුපව්වට මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ නැගගත්තා. එහෙම නැගලා විශාල ගලක් අරගෙන ශ්‍රමණ ගෞතමයෝ ජීවිතයෙන් තොර කරන්න අවශ්‍යයි කියලා හිතලා මහා ගලක් පෙරලන්න දුනා. ඉතින් විශාල ගලක් පෙරලි තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණීමත් සමග මහා ගල් කුළු දෙකක් අහසට නැගිලා මේ ගල පිළිගත්තා. මේ ගල පිළිගැලීමත් සමගින් පතරක් විසි වෙලා තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ ශ්‍රී පාපියුමේ ගැලෙන්න යෙදුණා. මේ පාදයේ ගැලීමත් සමග හම කැඩුන්නේ ඇතුලෙන්. ඒ කියන්නේ ඔය ඇත්ත දන්නවා මේ මිටියක් අරන් ගහද්දී අතට වැදුනොත් එහෙම මේ අත පුපුරන්නේ නැතුව ඇතුලේ ලේ එකහසු වෙනවා. මෙන්න මේ වගේ තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ හැම ඇතුලේ චවි ධාතු ඇතුලේ ලේ එකහසු වීමක් සිද්ධ වුණා. ඒ රුධිරයේ එකහසු වීම සමග නැත්නම් ලේ සැලවීම සමගම තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ මේ සිරස ඉහළට ඔසවා උඩ බලන්න දුනා. ඒ උඩ බැලීමත් සමග දැක්කම දේවදත්ත ස්වාමීන් වහන්සේ. ඒ දේවදත්ත ස්වාමීන් වහන්සේ දැකීමත් සමග දැනුම් දෙන්න දුනා. ඒ හිස් මිනිසෙ යම් හේකින් නුඹ දූෂිත සිතින් වද කරන සිත් ඇත්තේ තථාගතයන්න් වහන්සේගේ ලේ සැලෙව්වේද බොහෝ සෙයින් නුඹ අකුසල් රැස් කරන්න යෙදුණා. මේක වැරදි, මේ කරපු වැඩේ හොඳ නෑ කියලා දැනුම් දෙන්න දුනා. ඒ වෙලාවේ දැනුම් දෙන මහණෙනි, දේවදත්ත විසින් තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේගේ ලේ සොලවන ලදී. එනිසා ඔව් රකින්න බැරි පළවෙනි ආනන්තර පාප කර්මයේ පිහිටියා. දේවදත්තන් වහන්සේ මේ කරපදේ විපාක කෙලවරක් නැතුව විඳ ගන්න අවශ්‍යයි කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් හරි පුදුමයි පින්වතුනි. තමන්ගේ චූටි කාලේ ඉඳන් එකට හැදිච්ච එක වයසේ හිටපු මේ ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේට මොන හිතකින්ද මේ කටයුත්ත සම්පාදනය කරන්න දුන්නේ? මේක ආරංචි වෙනවා. භික්ෂුන් වහන්සේලාට වේගයෙන් පැතිරලා යනවා. තථාගතයන්න් වහන්සේ මෙහෙම ඝාතනයකට ලක් කරන්න යෙදුනා කියලා. එතනින් පස්සේ පින්වතුනි මේ භික්ෂුන් වහන්සේ විශේෂ ආරක්ෂා වළල්ලක් හැදුවා. වළල්ලක් හදාගෙන මහත් ශබ්දයෙන් පිරිත් එහෙම සජ්ජායනා කරන්න යෙදුනා. කියන්නේ නැවත මේ දේවදත්ත ආවෝතින් ඒ එනේක වළක්වන්න භික්ෂුන් වහන්සේ තථාගතයන්න් වහන්සේ වැඩ වාසය කරන ගන්ධකිලිය වටේට වළල්ලක් දෙකක් විදියට සක්මන් කරමින් ගාථා සජ්ජායනා කරන්න යෙදුනා. එහෙම ගාථා සජ්ජායනා කරන්න යෙදුණු උස්සන්නේ ඇහෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේගේ විමසීමක් කර ආනන්ද මොකද්ද මේ සජ්ජායනා කරන හඬක් ඇහෙන්නේ? දැනුම් දෙන්න යෙදුනා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේට නැවත මේ දේවදත්ත අකටුත්තක් සිද්ධ කරායි කියලා භික්ෂුන් වහන්සේ රැස් වෙලා මේ විදිහේ උපක්‍රමයකින් තථාගතයන්න් වහන්සේව රකින්න උත්සාහවන්තයි. පින්වතුනි, මේ වෙලාවේ දැනුම් දෙනවා මහණෙනි, අනුන්ගේ උපක්‍රමයකින් තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ ජීවිතේ තොර කරන්න බෑ. ඒවා වෙන්න හේතු නෑ. කිසිම හේතුවක් නිසාම තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ වේ විදිහට ඝාතනයක් කරන්න බෑ. තථාගතයන්න් වහන්සේම පිරිනුවම් පෑවොත් මිස කිසි කෙනෙක් අනුන්ගේ උපක්‍රමයෙන් තථාගතයන්න් වහන්සේ පිරිනුවම් පාවන්න බෑ. ඒ නිසා මහණෙනි, නුඹලා ස්වකීය විහාරයන් වෙත වැඩමවලා තමාගේ මහානකම සිද්ධ කරගන්න තථාගතයන්න් වහන්සේ ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙන්න එපා කියලා දැනුම් දෙන්න දුනා. මේ වැරද්ද කරපු දේවදත්ත ස්වාමීන් වහන්සේ නැවත රාජමාලිගාවට ගිහලා දැනුම් දෙනා තවම මගේ මනදොල සිද්ධ වුන්නේ නැහැ. ඒ නිසා නාලාගිරි කියන ඇතාව රෞද්‍රයි, මිනිස්සු මරන්න දක්ෂයි. මෙන්න මේ ඇතාව මට ලබලා දෙන්න කියලා ඉල්ලුවා. ඉල්ලලා දැනුම් දෙනවා ඇත් ගොව්වාට බවත්නි, අපි රජුගේ ඥාති.
පහත් අනතුරේ සිටින්නා වූ නුඹව ඉහළට ආනාන්තරයක පිහිටවන්න පුළුවන්. බත වැඩියෙන් දෙවන්න පුළුවන්. බත් බැලුව කියන්නේ මේ පිරිසටනේ. වැටුප්ද වැඩියෙන් දෙන්න ප්‍රතිබල තියෙන අපි සන්තකේ. එනිසා ශ්‍රමණ බවක් ගෞතමයෝ මේ මාර්ගයේ එන වෙලාවක මේ ඇතාව මුදාහරින්න අග්ගෙව්වට උත්තර දුන්නා. දැන් මේ බලන්න. අදත් මේවා මේ විදිහටම සිද්ධ වෙන්නේ නැද්ද? අකටයුතුකම් කරද්දී ඒ අකටයුතුකම් වලට එක්කාසු කරන පිරිස මේ විදිහේ දැනුම් දීම් සිද්ධ කරලා තමයි එක්කාසු කරගන්නේ. පිංගුතුනේ, තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ වෙත ගැවස ඉන්න මේ තැනැත්තා ඒ නාලාගිරි ඇතාවත් යොමු කරන්න දුනේ කතා පුරුතුව ඇත්තු දන්නවා. එදේ කතා ප්‍රවෘත්තියත් එක්ක තථාගතයන්න් වහන්සේ පූර්ණ බුදු කරුණාව මේ ඇතා වෙත යොමු කරද්දී ප්‍රසාදයට පත් වුණා. ඒ ප්‍රසාදයට පත් වෙලා අතිශයින් නිවුන භාවයට පත් වුණා. ඉතින් මේ හෙන්ඩු වලින් කස වලින් දණ්ඩනයෙන් දමනය කරන්න බැරි මේ මහා හස්තියා තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ ආයුධයක්වත් නැතුව දමනය කරන්න යෙදුනා කියන මෙන්න මේ වචනත් එක්ක නැත්තම් මේ ප්‍රසාදයත් එක්ක දේවදත්ත ස්වාමීන් වහන්සේ කෙරෙහි පහස් සිතුවිලි ඇති කරගත්තා. ඒ පහස් සිතුවිලි තමයි මේ ශ්‍රේෂ්ඨ මෙවැනි 이르දිමන්ත උත්තමයෙක්ව ඝාතනය කරන්න නැවත මේ දේවදත්ත උසාවන්තයි කියලා දේවදත්තරුන් වහන්සේ කෙරෙහි පැහැදීම නැතුව ගියා. ඒ පැහැදීම නැතිවෙච්ච පිරිස දොස් කියන්නේ දුනා ගරිහා කරන්න දුනා කොයිතරම් ලාමක අදහසක්ද මේ දේවදත්තට තියෙන්නේ. කාලකන්නේද්ද මෙසේ මහත් හෘදය ඇති තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ මැරීමට පවා ප්‍රයත්න දරනවා කියලා මේ පැතරීමත් සමග දේවදත්තගේ ලාභේ පිරිහිලා ගියා. දැන් දේවදත්තරුන් වහන්සේට මුකුත් ලැබෙන්නේ නැහැ. පිංගුතුන් ප්‍රශ්න විසඳන්න අපි හදිසි වෙන්න ඕනේ. දැන් තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජ කෙනෙක් පහදවාගෙන බත් හැලි 500ක් ලබාගත්ත මේ තැනැත්තා පමණ ඉක්මවා ගිහිල්ලා සීමාවක් නැතුව ඔයත්තුන්ගේ ජීවිතවලත් මේක තියෙනවා. ඔයත්තු හිතන්නේ අපි ධර්මකාමී කියලා. ඒ ධර්මකාමීත්වය අපි සටහන් ගන්න ඕනේ මේ ධර්මයට එකඟව. ඉතින් මේ වෙලාවේ නැවත දේවදත්ත ස්වාමීන් වහන්සේ ගයක් ගානේ ගිහිල්ලා අපිට කෑම දෙන්න කියලා අතින් ඉල්ලන මට්ටමට එක්කාසු වුණා. ඉතින් බලන්න පිංගුතුනේ, මෙන්න මේක තහනම් කරන බුදුරජාණන් වහන්සේ නැවත මේ දේවදත්ත ගෙන්නලා අහනවා, දේවදත්ත නුඹ පිරිස් සහිතව ගෙවල් ගානේ ඉල්ලගෙන ගිහිල්ලා ආහාර ගන්නවද? එසේ භාග්‍යතුන් වහන්සේ මං එහෙමත් වැඩ කරනවා. බුදුරජාණන් වහන්සේ ගරිහා කළා. නොයෙකුත් විදියට ගරිහා කළා. මහණෙනි, මේ අලජ්ජ නැත්නම් ලජ්ජ නැති, ලැජ්ජාශීලී නැති මේ භික්ෂූන්ට නිග්‍රහ පිණිස, සිල්ලුතුන්ට පහසුව පිණිස මේ ක්‍රමයේ තහනම් කියලා ශික්ෂාවක් පනවන්න දුන්නා. එතනින් පස්සේ තමයි මේ සංඝයා බිඳෙව්වේ. සංඝයා බිඳගෙන බුද්ධ ශාසනයේ සංඝ භේදය ඇති කරගෙන ස්වාමීන් වහන්සේලා 500ක් නැත්තම් මේ අලුත මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා 500ක් එක්කහසු කරගෙන යන්න දුනා. ඉතින් පිරිසත් නැවත ගලගෙන එනවා. හිතන්න මේ එකින් එක බුද්ධ ශාසනයේ ප්‍රශ්න ඇති කරපු මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රශ්න කොහොමද බුදුරජාණන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොගලන් මහරහතන් වහන්සේ එක්කාසු වෙලා ඒ ප්‍රශ්න විසඳෙව්වේ. මේ ප්‍රශ්න විසඳපු මානෙ, එම නැත්නම් කෝදුව, ඒ උපක්‍රමය අදත් අපි ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. මේවා සුද්ධ කරන්න එක තැනකදී දැනුම් දෙනවා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ සංඝයා බිඳගෙන, සංඝයා ගලවගෙන යන්න යෙදුනා. ඉතින් අනේ ස්වාමීනි, අලුත් භික්ෂුන් වහන්සේට මොකද කරන්නේ? මේ වෙලාවේ අග්‍ර ශ්‍රාවක දෙනමට දැනුම් දෙනවා, ඔබලා යන්න මහණෙනි අලුත් භික්ෂුන් වහන්සේලා, අලුත මහාන වෙච්ච භික්ෂුන් වහන්සේලා, ඉතින් භික්ෂුන් වහන්සේලාට අනුකම්පා කරන්න ගිහිල්ලා ඒ පිරිස බුද්ධ ශාසනයට එක්කහසු කරගන්න කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් මේ විදිහට සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙච්ච වජ්ජපුත්තක භික්ෂූන් වහන්සේලා 500 නමක් ශාසනයේ හොඳ නරක දන්නේ නැති නිසා, බුද්ධ ශාසනයේ හරියට අවබෝධ කරගත්තේ නැති නිසා දේවදත්ත ස්වාමීන් වහන්සේ සමග යන්නේ දුනා. ඒ පිරිස
නැවත සංඝයා බිඳුවාගෙන මේ යන ගමන වළක්වන්න බුද්ධ ශාසනයේ ප්‍රතිකර්ම යෙදුවාට මේ යන ගමන වළක්වා ගන්න බැරි වුණා. ඊට පස්සේ අගසව් දෙනම ධර්මයේ රුචි කරමින් දෙව්දත් තෙරුන් වහන්සේගේ මේ වැඩපිළිවෙලට කැමති වුන් නැතුව තථාගතයන්න් වහන්සේගේ අවවාද පරිදි තථාගතයන්න් වහන්සේගේ අනුශාසනා පරිදි ගයා ශීර්ෂයට වැඩමවන්න යෙදුණා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ නමක් අඬන්න යෙදුණා. භික්ෂූන් වහන්සේලා අඬද්දී තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේ විමසන්න යෙදුණා. ඇයි භික්ෂුව බාඬන්නේ? දැනුම් දෙන්න යෙදුණා ස්වාමීනි මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ හරි ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. මොගලන් ස්වාමීන් වහන්සේ හරි ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. ඉතින් මේ දෙනම දේවදත්ත පාර්ශවයට එක්කාසු වේවි. දේවදත්ත තෙරුන් වහන්සේගේ ශ්‍රාවකයෝ භාවයට පත් වේවි. දේවදත්තගේ ධර්මයට රුචි වේවි. ඒ සමීපයට වැඩියා කියලා දැනුම් දෙන්න දුනා. ඒ වෙලාවේ දැනුම් දෙනා මහණෙනි සරියුත් මුගලන් දෙනම දේවදතුන්ගේ ධර්මයට රුචි කරනවා කියලා යම් වචනයක් ඇද්ද? ඒක මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. අවකාශ රහිතයි. ඒ දෙනම භික්ෂූන්ට යහපත් මාර්ගයේ හැඳින්වීම පිණිසමයි ගමන් කරන්න දුනේ. ඉතින් මේ විදියට ගමන් කරලා 500ක් භික්ෂූන් වහන්සේ අරගෙන එනවා. දේන විදිහ විලාසය ඔයත්තු ධර්මයේ මේ net FM ගුවන්විදුලි ඔස්සේම දැනගෙන තියෙනවා. සාරිපුත්ත මොගලන් දෙනම එද්දි එක ආසනයක මේ කෙළවරේ ඉඩ තියනවා. දැන් හිතන්න ලොකු බංකුවක්. ඒ බංකුවේ ඉඳගෙන ඉන්නවා. හර දෙනම දකිද්දී එන්න සාරිපුත්තේ ස්වාගතං නැත්නම් ඔබගේ පැමිණීම යහපත් කියලා තමන්ගේ එකම ආසනයේ කෙළවරක ඉඩ තියනවා. දකුණු පැත්තෙන් එන්න සාරිපුත්තේ මෙතනින් ඉඳගන්න. වම් පැත්ත මුගලන් ස්වාමීන් වහන්සේට පෙන්නලා මෙතනින් ඉඳගන්න කියලා ආරාධනා කරන්න දුනා. ඉතින් ඒවට ප්‍රතිචාර දැක්වේ කම් නැත. අපි වෙනම ඉඳගන්නම් කියලා ඉඳගෙන ධර්ම දේශනා කරලා මේ පිරිස අරගෙන ගිහලා දැනුම් දෙනා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංඝ බෙහෙදයට පැමිණියා වූ මේ භික්ෂූන් වහන්සේ නැවත උපසම්පදා කරන්න කියලා. මෙන්න මෙතන විශේෂයක් තියෙනවා. මේක මේ රටක පාලනය නැත්තම් ප්‍රදේශයක පාලනය ගමක පාලනය ආයතනයක පාලනය සම්බන්ධයෙන් එන වචන. දැන් 500ක් භික්ෂූන් වහන්සේ අරගෙන ඇවිල්ලා තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේට දැනුම් දෙන මේ බෙහෙදක භික්ෂූන් වහන්සේලා සංඝ බෙහෙදනේ ලක්වෙච්ච භික්ෂූන් වහන්සේලා මේ භික්ෂූන් වහන්සේ උපසම්පදා කරන්න කියලා ආරාධනා කරනවා. දැනුම් දෙන බුදුරජාණන් වහන්සේ සාරිපුත්තේ කම් නැහැ. සංඝ බෙහෙදේ අනුව ගියා වූ මේ භික්ෂූන් වහන්සේ නැවත උපසම්පදා කිරීම ඔබ වහන්සේට රුචි නොවේවා. මේ සංඝ බෙහෙදයට ලක් වුණා වූ මේ භික්ෂූන් වහන්සේට වෙන චූටි දඬුවමක් දෙමු. නැත්තම් තුලැසි කියන මහා ඇවැත් දේශනා කිරීමෙන් පිරිසුදුභාවය දෙන්න කිව්වා. එනිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයේ කිසි කෙනෙක් හලලා නැහැ. එයත් ධර්මයෙන් හැලී ගියා. ඉතින් ධර්මයෙන් හැලිච්ච වෙලාවක ඒකේ ඇත්තොන්ට බාරයි. නැවත ධර්මයේ පිහිටලා ආවා. ඒ එන හැම තැනකදීම බුද්ධ ශාසනයට බාරගත්තා. මොකද මේ ගමන පරලව නැත්තම් මේ ගමන භවයේ සම්බන්ධ ගමනක්. මේක මේ මනුස්සාත්මයක අවුරුදු 100ක් ජීවත් වීම අවුරුදු 50ක් ජීවත් වීම සම්බන්ධයෙන් ගමනක් නෙවෙයි. මේක දීර්ඝ සාංශාරික ගමනක්. ඒ සාංශාරික ගමනේ තීන්දුව తీරන ගද්දී මේ පටු සීමාවලට ඇවිල්ලා තීන්දුව తీරන ගන්න නරකයි. එනිසා මේ භවයේ දකින්න මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශක්තියක් ජීව ශක්තියක් ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. රත්නත්‍රය අනන්ත සුවිස ගුණාන බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියවරකට පාසා නිති ආරක්ෂාව සෙත සාන්තිය සැලසේවා සෙත් වේවා කියලා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.